නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊතං සන්තං ඊතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටිනි සග්ගයෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද ධර්ම දේශනාවට මාතෘකා වන්නේ අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේහි පඨම සංඥා සූත්‍රයයි. මේ සූත්‍රය තුළින් ලෝතර බුදුරජාණන් වහන්සේ නිර්වාණ සෝය පිළිබඳව ඒ සෝයෙන් යුත් රහතන් වහන්සේලා විඳින අනන්ත වූ නිරාමිස සැනසීම පිළිබඳව විග්‍රහ කරලා තිබෙනවා. දිනක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පඨවි කසිනේහි පඨවි සංඥාව නොමැති නැත්නම් ඒ සංඥාවෙන් තොර, ආපෝ කසිනේහි ආපෝ සංඥාවෙන් තොර, ආපෝ සංඥාව නොමැති තේජෝ කසිනේහි වායෝ කසිනේහි තේජෝ සංඥාව නොමැති වායෝ සංඥාව නොමැති ආකාසානං ඡායතනෙහි ආකාසඤ්ඤායතන සංඥාව නොමැති විඤ්ඤාණං ඡායතනෙහි විඤ්ඤාණං ඡායතන සංඥාව නොමැති ආකින්චඤ්ඤායතනෙහි ආකින්චඤ්ඤායතන සංඥාව නොමැති නේව සංඥා නා සංඥායතනෙහි නේව සංඥා නා සංඥා යතන සංඥාවෙන් තොර, මෙලොවේ කියන සංඥාව පරලොවේ කියන සංඥාව ඒ සංඥාවනුත් නොමැති දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං තපංගේ චක්ඛායතනෙට ගෝචර වන්නා වූ රූපායතනය ඒ රූප සංඥාව ඒ සංඥාවෙන් තොර, තමන්ගේ සෝතායතනයට ගෝචර වෙන ශබ්දායතන සංඥාවෙන් තොර, දිවට න්‍යාසයට ශරීරයට
මෙන්න මේ ආයතන වලට සම්බන්ධ වෙන චක්කු සෝත ගාන ජීවා කය කියන ඒ ආයතනයන්ට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ සියලු සංඥාවන්ගෙන් තොර යම් කිසි ආකාරයක ඵල සමාපත්තියක් තිබෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. දැන් බලන්න පළමුවෙන්ම අපි මේ පඨවි ධාතුව කසින මණ්ඩලයක් හදාගෙන ඒ කසින මණ්ඩලය දිහා බලාගෙන යෝගියා එම කස් භාවනාවේ යෙදෙන්නේ පඨවි 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 කියලා සිහි කරමින් පෘථිවි සංඥාව තමයි භාවනාවේ මානසිකාරය. ඒ විදිහට දීර්ඝ කාලයක් පුහුණු වෙන අවස්ථාවේ තමන් හදාගත්ත කසින මණ්ඩලය මනසේ පිහිටුවාගෙන තමන් කැමැති සුදුසු තැනක වාඩි වෙලා අර මනසේ පිහිටා තිබෙන පඨවි සංඥාව මෙනෙහි කිරීමෙන් භාවනාව ප්‍රගුණ කරනවා. ඊට පස්ව එයා ඒ භාවනා යෝගියා ඒ කසිනය මුල් කරගෙන නීවරණයන් දුරු කරලා ධ්‍යාන ආදී උපදවා ගන්නවා. ඒ වගේම තමයි ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය මේ ඒ සංඥාව තමයි මානසිකාරය. පඨවි සංඥාව, ආපෝ සංඥාව, තේජෝ සංඥාව, වායු සංඥාව. ඉතින් මෙන්න මේ වාගේ මේ පිහිටුවාගත් සංඥාවලින් තොර යම්කිසි අනිමිත්ත සමාධියක් තිබෙනවාද කියන බව තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. තථාගතයන් වහන්සේ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරු දී වදාලා ආනන්ද එබඳු සංඥාවෙන්ගෙන් තොර විමුක්ත ශ්‍රේයති සමාපත්තියක් තිබෙනවා. ඒ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංකාර සමුතෝ සබ්බූපති පටිනිස්සග්ගයෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ආනන්ද ඒ සියලු සංඥාවන්ගෙන් තොර සමවත තමයි මෙන්න මේ සාන්තෝ නිර්වාණ ස්වේ කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ සාකච්ඡාව අවසන් වෙලා අනතුරුව ආනන්ද හාමුදුරුවෝ වැඩම කරනවා සරියුත් මහරහතන් වහන්සේ වෙත. සරියුත් මහරහතන් වහන්සේට තමන්ගේ වන්දනාමාන ආදී සිද්ධ කිරීමෙන් අනතුරුව සරියුත් හාමුදුරුවන්ගෙනුත් මේ ප්‍රශ්නයම විමසනවා. ස්වාමීනි සාරිපුත්ත උත්තමයාණන් වහන්සේ
පඨවි කසිනෙහි පඨවි සංඥාවෙන් තොර ආපෝ කසිනෙහි ආපෝ සංඥාවෙන් තොර තේජෝ කසිනෙහි තේජෝ සංඥාවෙන් තොර වායෝ කසිනෙහි වායෝ සංඥාවෙන් තොර ආකාසානංචායතනේ ආකාසඤ්ඤායතන සංඥාවෙන් තොර විඤ්ඤාණංචායතනේ විඤ්ඤාණංචායතන සංඥාවෙන් තොර ආකින්චඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතන සංඥාවෙන් තොර නේව සංඥා නා සංඥායතනේ නේව සංඥා නා සංඥායතන සංඥාවෙන් තොර මෙලොව පරල පිළිබඳව මෙලොව පරල කියන සංඥාවෙන් තොර දික්ඨං සුතං මුතං විඤ්ඤාතං මේ ඇසට පෙනෙන කනට ඇසෙන නාසයට දැනෙන දිවට දැනෙන ශරීරයට දැනෙන සිතට දැනෙන ඒ ගෝචර විවිධාකාර ආරම්මණයන්ගෙන් තොර සමාධි සුවයක් මේ ලෝකයේ තිබෙනවද කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසුවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පිළිතුරම ආනන්ද හාමුදුරුවන්ට ලබා දුන්නා. පදයෙන් පදය අර්ථයෙන් අර්ථේ ව්‍යංජනයෙන් ව්‍යංජනය හැම එකම සැසඳෙනවා. ඒ ලබා දුන්නු පිළිතුරේ කිසිම තැනක වචනයක් වෙනස් වුණේ නැහැ. අර්ථය වෙනස් වුණේත් නැහැ. පදයෙන් පදේම ගැලපුණා. අර්ථයෙන් අර්ථය ගැලපුණා. ව්‍යංජනයෙන් ව්‍යංජනයම ගැලපුණා. ස්වාමීනි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පුදුමයි මේ කාරණය ආශ්චර්යයි අද්භුතයි. කුමද්ද ආනන්ද ස්තරයන් වහන්සේ ආශ්චර්ය අද්භුතම මේ දැන් මම ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙනුත් මේ ප්‍රශ්නේ විමසුවා. බුදුරජාණන් වහන්සේත් මේ පිළිතුරමයි ලබා දුන්නේ. මේ සම්බුද්ධ ශාසනය තුළ සාතුන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ධර්මය දරන ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් ඒ ශාස්ත්‍ර ධර්මය කිසිම තැනක පැටලීමක් නැහැ. හැම දෙයක්ම හැම වචනයක්ම එකට මේ ධර්මයේ ගැලපෙනවා. බලන්න එක ගාථාවක් අරගෙන මේ වර්තමාන කාල සීමාවේ 10 දෙනෙකුට දෙනවා මේ මාතෘකාවේ යටතේ දහම් දේශනා කරන්නයි කියලා. ඒ 10 දෙනාගේ දේශනාවල් එකට නොගැලපෙන්න පුළුවන්. ධර්මය විකෘති කරලා කෙනෙක් දේශනා කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මයට සත්‍ය මහා බෝධිපාශික ධර්මයන්ට නොගැලපෙන ධර්මයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදුමුව සගලෙන් දේශනා කළේ ගාථාව මනමින් තේරුම් අරගෙන යම් ස්වාමීන් වහන්සේලා දිනමත් තුන්නමක් ඒ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. නමුත්
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥ ශාස්ත්‍රවරේ. ඒ වගේම ධර්ම සේනාධිපති වශයෙන් සරියුත් මහරහතන් වහන්සේ ඒකා සංඛේය කල්පලක්ෂයක් මහා පාරමී ශක්තිය ඇති ශ්‍රේෂ්ඨ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. එනිසා මෙන්න මේ දහම් කුට්ටාසය පිළිබඳව තමයි අද මම දේශනා කරගත්ත මේ මාතෘකාව යටතේ දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒතං සන්තං ඒතං පනීතං. මෙය ඊ타ම සාන්තයි, සැනසුමයි, නිවීමයි, කියන්න බැරි තරම් වචනේ පරිසමාර්ථයෙන් මහා නිවීමක්, මහා සැනසෙල්ලක්. ඒතම් පනීතං ප්‍රණීත භාවය තමන්ගේ සිතේ උතුරලා ගලාගෙන යන ලෝතුරු සුවය නිරාමිස සුවයෙන් යුක්තයි. යම් දෙයක් මේ පින්නතොල්ලා විඳිනවා නම් දැසට පේන රූපය අපි එහි රසය විඳිනවා. කනට ඇසෙන ශබ්දේ රසය විඳිනවා. නාසයට ආග්‍රහණය වෙන සුවඳ රසය විඳිනවා. දිවට ලැබෙන රසය විඳිනවා. ශරීරයට ස්පර්ශ වෙන අරමුණේ රසය විඳිනවා. යම් තැනක විඳීමක් තිබෙනවද එතන සැපේද දුකද තිබෙන්නේ? දුක තිබෙන්නේ. මනසට ලැබෙන දේවල් උනුත් විඳිනවා. සුඛ දුක්ඛ උපේක්ඛා මේවා ඇති වෙන්නේ මනස්කාරය තුළ. යම් තැනක අවේදිත සැපයක් තිබෙනවා නම් ඒ අවේදිත සැපය තමයි පින්නතනි සාන්තෝ සුන්දර ප්‍රණීත නිර්වාණ සුවය. එකයි අවේදිත සැපේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒතම් සන්තං ඒතම් පනීතං යදිදං කුමද්දේ සබ්බ සංඛාර සමතු සියලුම සංස්කාරයන්ගෙන් මිදීම, සංසිඳීම. සියලු සංස්කාරයන්ගෙන් අපි මිදුනොත් පින්නතුනි අපේ සිත තුළ සංසිඳීම ඇති වුණොත් එතනින් මතුවලා එන්නේ අර සාන්ත වූ ප්‍රණීත වූ ලෝතුරු සුවය. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා. යෝගියෙක් දකිනවා මේ සංස්කාරයෝ අනිත්‍යයි, මේ සංස්කාරයෝ දුකයි. එතකොට පෙනෙනවා සංස්කාරයෝ අනිත්‍ය නම්, සංස්කාරයෝ දුක නම් ආත්මයක්.
ආත්මයක් තිබෙනවද? නැහැ. අනාත්මයි. ඇයි අනිත්‍ය වූද ඇයි දුක්ඛ වූද අල්ලාගන්නේ? මේ සංස්කාරයන් මම අතහරින්න ඕන. මේ සංකාරයන්ගෙන් මම මිදෙන්න ඕන. මිදෙන්න ඕන කිව්වට මිදෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍ය වශයෙන් බලාගෙන යන්නට ඕන. ඇහැ බලාගෙන යනවා. කන බලාගෙන යනවා. නාසය දිව ශරීරේ සඩායතන බලාගෙන යනවා. ආරම්මන බලාගෙන යනවා. හිස් බව තමයි පේන්නේ. හේතුන්ගෙන් උපදින අරමුණු අල්ලාගෙනයි අපි මේ දුක් විඳින්නේ. හේතුන් නිසා උපදින සැප වේදනාව අල්ලාගෙනයි දුක් විඳින්නේ. හේතුන් නිසා උපදින දුක් වේදනාව අල්ලාගෙනයි දුක් විඳින්නේ. සංස්කාරයන්ගෙන් මිදුනහම කිසිම දුකක් නැහැ. කිසිම ආකාරයක යාට පසුතැවීමක් වේදනාවක් නැහැ. නිවීමයි තිබෙන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාළේ පඨවි සංඥාවේ ඉඳලා ඒ ආපෝ තේජෝ වායෝ ඒවා පින්නතුනේ උපදින්නේ රූපාවචර සමාධියේදී. ඊළඟට තියෙන්නේ ආකාසානංචායතන වල අරූපාවචර සමාධියේදී. නිවනේ රූපාවචර සමාධියක් නැහැ. අරූපාවචර සමාධියක් නැහැ. අනිමිත්ත සමාධිය තියෙන්නේ. නිමිත්තක් නැහැ. සබ්බූපදි පටිනිස්සග්ගයෝ සියලු උපදී අත්හැර දැමීම. ලේසියෙන්ම අපට උපදී කියලා හඳුන්වන්න පුළුවන් කුමක්ද? පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි ප්‍රධාන වශයෙන් උපදී කියන්නේ. උපදී වලින් නිදහස් වුණු සිත හඳුන්වනවා නිරුපදී කියලා. නිවන ඒ හඳුන්වන්නේ නිවන. එතන උපදී නැහැ. පංචස්කන්ධය අපි අල්ලාගෙන නේද සිටින්නේ. රූපස්කන්ධය අල්ලාගෙන, වේදනාස්කන්ධය අල්ලාගෙන, සංඥාස්කන්ධය අල්ලාගෙන, සංස්කාරස්කන්ධය අල්ලාගෙන, විඥානස්කන්ධය අල්ලාගෙන. මෙන්න මේ උපදී තමයි බැහැර කරන්නට ඕන. ඒවා බෙදීම් වශයෙන් වෙන් කරලා ගන්නකොට පින්නතුනි ස්කන්ධ උපදී, ක්ලේශ උපදී, අபிසංකාර උපදී, කාම උපදී කියලා කොටස් 4කට වෙන් වෙනවා. තවත් පොත්පත්වල තව කොටස් දකින්න පුළුවන්.
මේ හැම එකකින්ම හැබැයි සංසාරේ හැදෙනවා. පංච උපාදානස්කන්ධේ නිසා සංසාරේ හැදෙනවද නැද්ද? හැදෙනවා. සංසාරේ සිද්ධ කළ කුසල කර්මයකින් මනුස්ස ලෝකයේ තුල අපට මේ රූපස්කන්ධයයි වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ලැබුණා. රූප නාමයයි රූපයයි දෙක ලැබුණා. දැන් මේ පංචස්කන්ධේ නිසා අපි නිරන්තරයෙන්ම අපි සිද්ධ කරන්නේ නැවත නැවත නාම රූප සකස් කිරීම. එතකොට මෙන්න මේ කාරණය තමයි ස්කන්ධ උපදී කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ක්ලේශ උපදී ලෝභ දෝෂ මෝහ ආදී ඇතුළුවත්ව අනිකුත් ක්ලේශයන්. ලෝභය මුල් කරගෙන අපි බොහෝ දේවල් රැස් කරගන්නවා. තමන්ගේ නිවසේ තිබෙන හැම දෙයක්ම තමන්ට සංසාරයෙන් එතර වෙන්න පිහිට වෙනවද? සංසාරේ රැඳෙන්න පිහිට වෙනවද? ගේ දොරය ඉඩ කඩන්ගේ මිල මුදල්ය යාන වාහනය දැසි දස් කම්කරුවය දුවා දරුවෝ ස්වාමි භාර්යාවෝ දෙමව්පියෝ තව ඊට අතිරේකව ගෙදර හදන සතුන් ඒ අයත් උපදී තමයි කරදර. ඉතින් මෙන්න මේවා නිරන්තරයෙන්ම අපට ලෝභය මුල් කරගෙන තව තවත් කෙලෙස් රැස් කරගන්නට හේතු වෙනවා. ඒකලම යන ඊළඟ වචනේ ලෝභ දෝෂ දේශය කියලා කියනවා. ඉතින් මේ දෝෂය කියන නැත්නම් දේශය කියන මේ ස්වභාවය හටගන්නෙත් මේ උපදීන් නිසාද? ගේ දොර නිසා, ඉඩ කඩන් නිසා, ඒ වගේම සවිඥානික අවිඥානික ලෞකික භෞතික සැප සම්පත් නිසා ලෝභ දෝෂයන් හට ගන්නවා. ඒවා හට ගන්නකොටම නාම රූපේනොත් හැදෙනවා. ඊට පස්සේ සංසාරේ දීර්ඝ වෙනවා. ගැටුම් ඇති වෙනවා. ඇලීම් ඇති වෙනවා. බැඳීම් ඇති වෙනවා. බැඳීම් කැඩෙනවා. මහා විශාල අපිට මේ සාගරයක් වාගේ බලන්ට මේ ධර්මයේ තුල මේ වචන තුල සැඟවිලා තියෙන ධර්මය. නිවනක් තිබෙන්නේ මේ වචනවලමයි. ලෝභයයි දේශයයි මෝහයයි නැත්තම් නිවන් දකින්න පුළුවන්ද? ඉතින් ඒක නැත්තම් නිවන් දැකලානේ. රාගක්කය දෝසක්කය මොහක්කය ඒවා නැතිනම් මොකටද ආයේ නිවන් සොයන්නේ?
මේවා තිබෙන නිසා තමයි අපි ධර්මය අහන්න ඕනේ, ධර්මයේ පිළිපදින්න ඕනේ. සියලු කුසල් රැස් කරගෙන මේ නිවැරෙන් ඈතර වෙන්න වෙර දරන්න ඕනේ, මේවා ටික නැති කරගන්න. ලෝභයයි ද්වේෂයයි තියෙනවා නම් එතන මෝහය තිබෙනවාමයි. මේ සියලු දේවල් මායාවල් වශයෙන් අපට පෙන්නනවා මවල. අද කාලේ ඇත්ත වශයෙන් වෙසක් පොහොය එළමෙනකොට, පොසොන් පොහොය එළමෙනකොට බොහෝ දෙනා පින්නතොනි අද සූදානම් වෙලා සිටිනවා මුළු පළාතම අක්කර ගාඩක් වෙසක් පොහොය සංදර්ශන නිර්මාණය කරලා තරග පවත්වලා චීන රටේ තිබෙන සේරම ජාතිය විදුලි බුබුලු ගෙනල්ලා සවි කරනවා. ජනමාධ්‍යයෙන් ඉතින් ඕවා පෙන්නලා අපේ දැස් වැවැටුවාට පසුව මුළු ලංකාවේ 4 දිසාවෙම ඉන්න අය එතෙන්ද රැස් වෙනවා. පොහොය දවසේ ඒ අයට නටන්නත් තියෙනවා තැන්. ඒ අයට සංගීතෙත් දාලා දෙනවා. ඒක ඇතුලේ තරඟත් පවත්වනවා. පොඩි ළමයින්ට කතුරුන් කිරලා තියෙනවා. තරුණ අයට හොල්මන් ගුහාවලුත් තියෙනවා. අපායක් තිබෙනවා. බලන්න මේ චතුරාර්ය සත්‍ය. මේ සීල සමාධි ප්‍රඥා මේ මුලාව මෝහයෙන් අන්ධකාර වෙලා. හැබැයි ඒවැ සමහර දෙන අභාග්‍යවන්තයි කියන්නත් විහාරස්ථානවලත් පවත්. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම ඒ ආස්වාදයේ ඒ භූමියට ගිහිල්ලා පැය කීපයක් සහභාගී වෙලා අන්තිමේ මාසයක් ගෙවා ගන්න තිබුණු මුදලත් Tamange නැති කරගෙන ණයට අරගෙන ඊළඟ මාසෙ ගෙවා දානවා. ඔන්න ඕවාගේ තමයි සමහර අය මේ අපේ රටේ මේ වෙසක් පොහොය, කුසුම් පොහොය, ඇසළ පොහොය ඕවා සමරන්නේ. අපි තේරුම් ගන්නට ඕන. නිවන කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කුමක්ද? නිවැරදි මාර්ගය කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උපදී කියලා කියන්නේ එහෙමනම් මෙන්න මේ වාගේ තමන්ගේ සිත තුළ පහළවන ලෝභ ආදී ක්ලේශ ව්‍යංගෙන් මිදිලා සිත පිරිසුදු කර ගන්න ඕන. මේ උපදී අපේ සිතෙන් ඉවත් කර දාන්න ඕන. අபிසංකාර උපදී. අபிසංකාර උපදේ කියන්නේ කාම රූප අරූපය කියන භවත්‍රය පිළිබඳව තිබෙන කුසල සංඥාව. තකොට කුසල සංඥා කිව්වම කුසල චේතනාව. කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් කුසලයක් සිද්ධ කරන අවස්ථාවේ අපි ඒ කුසලය උපාදානය කරගන්නවා. ඒ කුසලයේ තියෙන බුද්ධ දේශනාවෙන් පෙන්වලා දුන්න ආනිසංස පැත්ත තෘෂ්ණාවෙන් අල්ලගන්නවා. ආරපතේ චක්කවත්තේ සිරින් ලැබේ කියනකොට අන්න අල්ලගත්තා. මම
මේ පින්කමට දායක වෙලා සක්විති රජකම ලබන්න ඕන. මේකට දායක වෙලා මම සක්‍ර දේවේන්ද්‍රයක් වෙන්නට ඕන. භව සංසාරේ උපෝපං ආත භාවයක් ගානේ කල්ප ගානක් මම සැප විඳින්න ඕන. එතකොට මේ සංකාර අල්ලගත්තා. මම නිවන් දකින්නට ඕන. මේ පින්කමෙන් මගේ ශ්‍රද්ධාව වැඩේවා, විරිය වැඩේවා, සතිය වැඩේවා, සමාධිය වැඩේවා, ප්‍රඥාව වැඩේවා, මට අමා මහ නිවන් සැනසෙල්ල ලැබේවා. එතකොට එතන අල්ලා ගැනීමක් තිබෙනවද? අල්ලා ගැනීමක් නෑ. භව සංසාරේ දීර්ඝ වීමක් නෑ. දැන් ඊළඟට බලන්න කාම රූප අරූපය කියන භවත්‍රයෙහි භවත්‍රය පිළිබඳව කුසල චේතනාවේ බැඳීම. අபிසංකාර කියන්නේ ඒකනේ කුසල චේතනාව. රූපාවචර කුසල චේතනාව කියන්නේ කුමක්ද? රූපාවචර ධ්‍යාන උපදවා ගන්නවා. ප්‍රථම ධ්‍යානෙ ලැබුවාම මෙයා ප්‍රථම ධ්‍යානය අතහරින කල ဒုတိ ය ධ්‍යානෙ ලැබෙන්නේ. ဒုတိ ය ධ්‍යානෙ ලබන්ට ප්‍රථම ධ්‍යානය අතහරින්න ඕන. ඒකේ ආදීනවයන් දකින්න ඕන. ආදීනවයන් එකක් තමයි ඉක්මනින්ම ධ්‍යානයෙන් ගිලිහෙනවා. මෙක්ක විතක්ක විචාර ආදී තියෙන ශක්තිමත් බලවත්කමින් පවතින්නේ. විතක්ක විචාර ප්‍රේත සුඛ ඒකාගත ධානාංග පහම තිබෙනවා. දුර්වලයි ඒ නිසා. එතකොට දෙවෙනි ධානය ලබන්න එහි ආදීනවයන් දැකලා ඒ ධානය අතහැරලා දෙවෙනි ධානය ဒုတိ ය ධානය අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම එහි ආදීනව දැකලා ඒක අතහැරලා තතිය ධානය චතුර්ථ ධානයට ගියාම බලවත්. ඔන්නය කුසල චේතනාව මුල් කරගෙන එයා පින්නතුනි මිය ගියොත් කුමද්ද සිද්ධ වෙන්නේ? චතුර්ථ ධානයට ආйти බඹතලයක චතුර්ථ ධානලාභියා උපදිනවා. අරූපාවචර සමාධිවල පවතින කුසල චේතනාව. මෙන්න මේවට තමයි අபிසංකාර උපදී කියලා කියන්නේ. ඒ තුලින් ඉපදුණු ධානයේ යෝගීන් අල්ලගෙන සිටිනවද නැද්ද? සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා දාලා පැවිදි වෙලා මා වනාන්තරේ ධර්මය සොයමින් විමුක්තිය සොයමින් යන අවස්ථාවේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත ඒ දෙන්නම කැමති වුණාද මේ බෝසත්ත්වය යන ගමන යන්න? නෑ, කැමති වුණේ නෑ. අපි මේ ගෝලය ටික බලාගෙන එයාගෙන් ලැබෙන යම් යම් ආකාරයේ ලාභයන් විදෙමින් ජීවත් වීමේ කැමැත්ත තමයි තිබුණේ. ඒ ධානය අල්ලගෙන සිද්ධාර්ථ ගෞතම තාපසතුමා ඔය තේරෙම අතහැරියා.
කාමාවචර සැපත් අතහැරියා රූපාවචර ධානයනුත් අතහැරියා අරූපාවචර ධානයනුත් අතහැරියා ඊළඟට පින්නතුනේ කාම උපදී කියන එක තමයි කාමූපදී කියන්නේ මොනවද ඒ උන්නා අපි අර මුලින් කියප එක මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ චක්කු සෝත ගාන ජීවා කාය ආදී මේවාට ලැබෙන පස්කම් සුවය කෙටියෙන් කියනවා නම් පස්කම් සුවය තමයි කාමූපදී කියන්නේ යදිදං සබ්බ සංකාර සමුතු සියලු සංස්කාරයන්ගෙන් මිදීම සංසිඳීම සබ්බූපදී පටිනිස්සග්ගයෝ සියලුම උපදීන් බැහැර කිරීම මට එපා මේ උපදීන් නිසා මම දුක් විඳිනවා මේ උපදීන් නිසා මට කිසිම සැනසෙල්ලක් හිතේ නැහැ බැඳෙන් තිබෙන තාකල්ම දුකමයි ලැබෙන්නේ ඒ උපදීන් බැහැර කිරීම තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තවත් බුදුහාමුදුරුවෝ වදාළාමේ අර මුලින් සඳහන් කළ සංඥාවන්ගෙන් තොර විමුක්ති සොයා තිබෙන ස්වභාවයක් මොකද්ද තණ්හක්ඛයෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කාම ලෝකය අල්ලාගෙන සිටින කාම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ශේ කිරීමයි ටිකක්වත් ඉතුරු නොවේ කාම ලෝකයේ තිබෙන මේ තෘෂ්ණාව ප්‍රහීණය වෙන්නේ කවදටද සෝවාන් වුණත් තිබෙනවා සකෘදාගාමී වුණත් තිබෙනවා අනාගාමී වුණාම ප්‍රහීණය වෙනවා කාම ලෝකයේ තිබෙන තෘෂ්ණාව ෂේ වුණා තණ්හක්ඛයෝ කියන කොටසේ පියවරක් ලැබුවා මොකද්ද පියවර කාම ලෝකයේ ඉපදීම නවත්තා ගත්තා පස්කම්සේ ඇලෙන්නේ නැහැනේ අනාගාමී වුණු කෙනා සෝවාන් වුණු කෙනා පස්කම්සේ ඇලෙනවා සකෘදාගාමී වුණු කෙනා පස්කම්සේ ඇලෙනවා අනාගාමී වුණු කෙනා කාම රාග පටිඝ මරණ සංයෝජනයන්ගෙන් මිදුණා ඊළඟට යාට තිබෙනවා තණ්හක්ඛයෝ දෙවෙනි පියවර භව තෘෂ්ණාව නසන්න මොකද්ද භව තෘෂ්ණාව කියන්නේ රූප රාග අරූප රාග කියන දෙක රූප රාග කියන්නේ මොනවද රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉපදීම සායි සැපයට බැඳීම අරූප රාගය කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක ඉපදීමේ කැමැත්ත අනාගාමී වුණු කෙනාගේ ওই දෙක ඉතිරි වෙනවා අරිහත්ත්වයට පත් වෙන අවස්ථාවේ රූප රාග අරූප රාග
මාන උද්දච්ච අවිජ්ජා ප්‍රහීන වෙනවා. යන්නේ එතකොට තමයි තණ්හක්ඛයෝ කියලා කියන්නේ. බලන්න ඒතං සන්තං ඒතං පනීතං සැනසෙල්ලක් නැද්ද? මේ ගොරෝසෝ කබලින්කාර ආහාරයෙන් රියැපෙන ලදරු අවදියේ මව් තුරුලේ වැඩෙන දනගගා බඩගගා ඇවිදෙමින් දුක් විඳින නැගිටින්න ඇඳ කකුල පුටුවේ කකුල අල්ලගෙන වෙරදරන බහතෝරණ තැන පටන් අධ්‍යාපනය ලබන්න දුක් විඳින අධ්‍යාපනය ලබලා රැකියාවන්ස යන්න දුක් විඳින අධ්‍යාපනය ලැබමින් රැකියා කරමින් උද්ඝෝෂණ කරමින් දුක් විඳින ඒ අතර තැලුම් ගැටුම් ආදී බාහිර නොඑක ආකාරයේ කරුණ වලට ගොදුරු වෙන ගෙවල් දොරවල් හදන්නේ ඊට පස්සේ විවාහ වෙන්න අමුදරුවන් සමග ජීවත් වෙලා මේ විදියට අන්තිමේදී පින්නතුනි අපි කකුල් තුنين ඇවිදිනවා. ලැබිච්ච කකුල් දෙක පණ නැහැ. ඊළඟට අපි ජරා ජීර්ණ වෙනවා. මේ කාම ලෝකයේ තිබෙන ආදීනව ඔය තාම ස්වල්පයයි. මේවා මහත් කරලා විශාල කරලා කුඩා කරලා බෙදලා බැලුවොත් කොයි තරම් තිබෙනවද? ලොකු වෙනකොට මල පහ කරන්න බෑ. තමන්ගේ ඇගේම මල පහ වෙලා ඒවා දකින්නකොට ඒ වාගේම පිළිකා පපුව අමාරු කාස කෙලවරක් නැති ලෙඩදු මේ කාම ලෝකෙ තිබෙනවා. හැබැයි රූප ලෝකේ අරූප ලෝකේ මේවා නැහැ. ඇයි ඕපපාතිකව උපදින්නේ? ඕපපාතික උප්පත්තිය ලැබෙන නිසා අපි වගේ මේ ගුරුසු ආහාර පඨවි තේජෝ වායෝ ආදී මේවෙන් යුක්ත ආහාර නෙවෙයි වළඳන්නේ අනුභවය කරන්නේ. එයාට තිබෙන්නේ ඊටාම සියුම් ආහාර. ඒ නිසා ඒ ලෝකවල රූප රාග අරූප රාගය කියන මේ ඇලීම් ස්වභාවය තිබෙනවා. ඒවා ප්‍රහීණය වුණාම ඒ බ්‍රහ්මයන්ටත් මහා නීමක් සැනසෙල්ලක් ඇති වෙනවා. මහා ගිනි ගොඩක දැවි දැවි පිච්චි පිච්චි ඉඳලා නිදහස් වුණා වගේ මහා ජල ගොඩකට මැදි වෙලා ගිලිලා ඒ නිදහස් වුණා වගේ කියලා උපමා ගෙනහැර දක්වනවා. තණ්හක්ඛයෝ මේ තෘෂ්ණාවෙන් කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණා, කාම රූප අරූප භවත්‍රේ තෘෂ්ණාවෙන් මිදුනහම මහා සැනසෙල්ලක් නිවීමක් දැනෙනවා. විරාගෝ නොඇලීම. විරාගය කියන්නේ නොඇලීම. දැන් අපි රාගයේ තිබෙන නිසා සෑම තැනම ඇලෙනවා. ඒ ඇලීම නිසා දුක උපදිනවා. ඒ ඇලීමෙන් නිදහස් වුණාම අපිට පින්නතුනි සැනසෙල්ලක් ලැබෙනවා. ඒකයි විරාගය කියලා කියන්නේ. අපිට මොනවද ඇලෙන්න තියෙන්නේ?
මේ පංචස්කන්ධයෙන් ඇර වෙන මොකක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. මෙතනම තමයි හැම දෙයක්ම තිබෙන්නේ. මේ රූපස්කන්ධයේ තුලමනි චක්කුසෝත ගාන ජීවා කාය ආදී මේ කර්මයෙන් ලැබිච්ච රූප පීඨලා තිබෙන්නේ. ආයතන වශයෙන් හෝ ඒවැනේ අපි ඇලෙන්නේ. වෙන ඇලෙන්න දෙයක් නැහැනේ. ඊට බාහිර වශයෙන් එතකොට අපි විරත් වෙනත් අරූපාචරාදී සුවයන් පිළිබඳ භාවනා වඩන අවස්ථාවලදී භාවනා යෝගින් ඒවා අල්ල ගන්නවා. එනිසා විරාගය කියන්නේ මේ කිසිම තැනක ඇලීමක් නැහැ. නිවෙනේ තියෙනවා පින්නතුනි ඒ නොයැලෙන ස්වභාවය. එනිසා එතනින් මහා ස්වයක් උපදිනවා. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පහනක් නිවිලා ගියා වගේ සියල්ල නිවිලා යනවා. නිරෝධය. තෙල් වක් කරනවා, පහන් තිරයක් දානවා, ගිනි සිසිලක් දැල්ලුවාම පහන දැල්වෙනවා. එතකොට මේ පහන තෙලුත් අවසන් වෙලා අන්තිමේදී තිරෙත් දැවිලා කෙලවර වෙනවා. මොකක්ද ඒක උපමා කරලා තියෙන්නේ? නිබ්බන්තේ දීරායතායම් පදීපෝ. අන්නාර පහන නිවි ගියා වගේ දීරෝ කියන ආර්යයන් වහන්සේලා නිවනටපත් වුණා. කාටද වැඩි? රහතන් වහන්සේලා ඉන්න තැනට පහන නිවුණාම ආලෝකේ ගියා කොහාටද? ගින්දර කොහාටද ගියේ? කොහාටවත් නැහැ. ඒ වාගේ තමයි නිවන. තකොට කිසියම් උපදියක් නැහැ, අල්ලා ගැනීමක් නැහැ. මාර්ග ඵල සිත්වලට අවබෝධ වෙන මහා සාන්තෝ ධර්මයේ තමයි ලෝකෝත්තර නිවන කියන්නේ. කොහාටද අවබෝධ වෙන්නේ? මගඵල සිත්වල. සෝවාන් මාර්ගයයි ඵලය ළඟට. සකෘදාගාමී මාර්ගයේ ඵලය. අනාගාමී මාර්ගයේ ඵලය. අරියත් මාර්ගයේ ඵලය. ආන්නේ නිවන තිබෙන්නේ මේ මගඵල සිත්වල. ඒ සිත්වල ඉපදුනහම මේ තමන්ගේ සිත තුළින් ඒතං සන්තං ඒතං පනීතං කියන මේ මහා සුවය සැනසෙල්ල ඉපදිලා එනවා. තමාගේම සිත තුළ උපදිනවා. කාම රූපාරූප භවත්‍රය ආයිතිරු කරන්නේ සම්පූර්ණයෙන්ම විනාශයි. තමාගේ රහතන් වහන්සේගේ සිත තුළ කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා ආදී භවත්‍රයේ තුල තියෙන තෘෂ්ණාව බැඳීම කෙලවර වෙනවා. සමගම කාම රූප අරූප භවත්‍රේ විනාශ කළා. ඒ භවත්‍රේ විනාශ වුණේ තමන්ගේ ක්ලේශයන් ප්‍රහීනයත් සමගයි. මට අයිති තැනක් නෙවෙයි.
දැම්මට කාම ලෝකේ ආйти නැහැ. දැම්මට රූප ලෝකේ ආйти නැහැ. දැම්මට අරූප ලෝකයන් ආйти නැහැ. ආйти තියෙනවා නම් එතන උපදින්න බෑ. දැන් උපදින්නේ නැහැ නේ. දැන් මගේ සිත නිවිලා. මට අල්ලගන්න දෙයක් නැහැ. සිතත් වල ලෝකෝත්තර නිර්වාණසය ඉපදිලා තිබෙන්නේ. සබ්බාබි බුම් වීරං කියලා හඳුන්වනවා. සියල්ල අභිභවාගේ මහා වීරයන් වහන්සේලා. ඉරාතන් වහන්සේලා. කොහෙද අභිභවාගෙන ගියේ? මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ හතර පාතින සියල්ලම ඉක්මවගෙන ගියා. රූපාවචර අරූපාවචර කාම රූප මේ ලෝකත් ඉක්මවා ගියා. ඒකයි සබ්බාභිභුම කියන්නේ. සියල්ල අභිභවාගෙන ගිය මහා වීරයන් වහන්සේලා කියන්නේ ආර්ය උත්තමයන් වහන්සේලාට. අපි නම් මහා වීරයෝ කියලා හඳුන්වනවා හිමාලය කන්ද නැග්ගාම. හදට ගියාටත් පසුව මහා වීරයෝ කියලා හඳුන්වනවා. තනි කකුලෙන් දවස් දෙකක් හිටගෙන ගියාමත් මහා වීරයෝ කියලා හඳුන්වනවා. මෙන්න ඉක්මවා යන්න. කාම ලෝකේ ඉක්මවා යන්න. රූපය ලෝකේ ඉක්මවා යන්න. අරූප ලෝකේ ඉක්මවා යන්න. ඒ බුදුහාමුදුරුවෝ හැඳින්වුවා මෙන්න වීරයෝ ආර්ය උත්තමයෝ. ඒ අය පරද්දන්න මේ ලෝකේ කෙලෙස් ඇති අයට බෑ. කෙලෙස් ඇති අයට පුළුවන්ද? කෙලෙස් ඇති අයට බෑ. ඒ අය කෙලෙස් ඇති අය පරද්දයි. කෙලෙස් නැති අය පරද්දන්න බෑ. සබ්බ ලෝකාදිපච්චේන සියලු ලෝකයටම අධිපතිකම. මේ ගාථාව සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගයට ඵලයට පත්වුණු කෙනෙක් බුදුහාමුදුරුවෝ හඳුන්වන අවස්ථාවේ. අනාථ පිණ්ඩික සිටුතුමාගේ කාල සිටු කුමාරයා මුදල් අරගෙන සෙල් සමාදන් වෙන්න ගියා. මසුරන් දහසක් දෙනවා කිව්වහම සිල් සමාදන් වෙනවා. කීප විටක් සිද්ධ කරලා අන්තිමේදී කිව්වා බණපදයක් අහලා આવොත් සිල් සමාදන් වෙලා මසුරන් දහස දෙනවා. එතකොට මේ බණපදේ අහලා ධාරණය කරගෙන ගන්න උත්සාහ කළා. බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කළා මේ අහන දේවල් අමතක ඒවා. අන්තිම වෙනකන් ලේහින්ද බණ ඇහුවා. අන්තිම වෙනකොටනේ හැම එකම හොඳම හරිය නිවනත් ඒ වගේ. මේ ඥාන දියුණු වෙලා නාමහා ඥාන වැඩිලා බුද්ධංගයන් හට අරගෙන ඒ බුද්ධංගයන් දියුණු වෙලා ක්‍රමක්‍රමයෙන් අර මහා සාගරයේ ගැඹුරට පියවරෙන් පිරෙනවා වගේ නිවනත් ඒ වගේ වෙනවා. කුමාරයාත් හොඳින් බලාගෙන යනකොට මුලින් සීලය ගැන ඇසුවා, සමාධිය ගැන ඇසුවා, ප්‍රඥාව ගැන ඇසුවා. කුමාරයා සෝවාන් වුණා.
ආන්නේ අවස්ථාවේදී තමන් ගෙදරට ගියාට පසුව තමන්ගේ පියා සිටුතුමා මසුරන් දහස අරගෙන ඇවිත් බුදුහාමුදුරුවන් ඉදිරියේම දුන්නා. මෙන්න පුතේ මගේ පොරොන්දුව හරි. ඉෂ්ට කළා. පියාණෙනි ඔය මුදල් මට දැන් අවශ්‍ය නැහැ. කුමාරයාට ඇති වුණු ලැජ්ජාව නිසා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් වුණා. සිටුතුමනි ඔය මසුරන් දහස නොවේ. මේ මහා පොළවේ සක්විති රජකම ලැබුණත් දෙව්ලොව දිව්‍ය සම්පත්තිය ලැබුණත් බඹලෝ බ්‍රහ්ම සම්පත්තිය ලැබුණත් ඒ සෑම දෙයකටම වඩා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං සියලු ලෝකයටම අධිපතිකම වෙන මහා බ්‍රහ්මෙක් වෙනවද ඊට වඩා සෝවාන් වීම උතුම්. ඉතින් මෙන්න මේ ධර්මයේ තමයි මේ ගාථාවේ විස්තර කර තිබෙන්නේ. මේ ලෝකෙ තිබෙන බාහිර සියලු සංඥාවන්ගෙන් තොර නිමිත්ත සංඥාව මේ ආර්යයන් වහන්සේලාට පහළ වෙනවා. උන්වහන්සේලා ඔය සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදී කිසිම සංඥාවකින් තොරව දින 7ක් සමවස්වෙන් වැඩ ඉන්නවා. කාය නිරෝධය ඒ වගේම චිත්ත නිරෝධය ලැබමින් කාය සංකාරයන් වචේ සංකාර චිත්ත සංකාර හැම දෙයකින්ම නිදහස් වෙලා වාසය කරනවා. ඉතින් කාටවත් බෑ පින්නතුනේ ඒ නිවන ගැන මෙන්න මේ භාගය දෙයක් කියලා විස්තර කරන්න. අපි මේ විස්තර කරන්නේ ධර්මයේ තුල දේශනා කළ දේශ තිබෙන යම් යම් කරුණු සාධක කරගෙන. ඉතින් ඒ සෑම දෙනාම ප්‍රාර්ථනා කරගන්න මේ ධර්ම ශ්‍රවණය කිරීමේ තුලින් අපි රැස් කරගත්තා වූ කුසල් අපට පරම ශාන්ත වූ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.